පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙව් පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ ජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි චතුරාර්ය කාලයේ 4 වෙනි සතියේ සිකුරාදා දින අපි දෙවි පියාණන් වහන්සේට අපගේ රට බහර කරමින් යාඥා කරමු. එහි ජනතාව අපි බහර කරමු දෙවි පියාණන් වහන්සේට. ඒ වගේම අපට තිබෙන්නා වූ විවිධාකාර කරදර වලින් මිදී ජීවත් වීමේ හැකියාව අපට දානය කරන්නට කියලා අපි ඉල්ලා සිටිමු. ඒ වගේම විශේෂයෙන්ම අපගේ නැසී ගිය අයවත් අපට ලැබුණා වූ විවිධාකාර දේව වරප්‍රසාද සිහිපත් කරගෙන දෙවි පියාණන් වහන්සේට ප්‍රශංසා කිරීමේ දිව්‍ය යාගයක් ලෙස මීට සහභාගී වෙමින් අපි යාඥා කරමු. සියලු බලත් දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමේද සියලු සුදුදයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කරා අපගෙන යන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සියලු යහපතේ උල්පත වන දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ දුර්වලකම් දන්නාසේක. ඔබ වහන්සේගෙන් අපට ලැබෙන ගැලවීමේ ඵල ආනන්දෙන් අත්කර ගැනීමටත් සදහැවත් හා බැතිමත් ජීවිතයක් මගින් ප්‍රකාශ කරන්නටත් අපට වරම් දානය කළ මැනව. මේකීදී ඔබ හා ශුද්ධාත්මයන් සමග සදාකල් ජීවත් වන්නා වූ රජකම් කරන්නා වූ ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. පළමුවන දේව ප්‍රකාශනය සලමොන්ගේ ප්‍රඥා පොතෙන් ගත් පාඨයකි. අපේ ජීවිතය ලුහුඬුය, දුකින් පිරී ඇත. මිනිසාගේ අන්තිමේ ළඟාවන විට ඔහුට කිසි සහනයක් නැත. පාතාල ලෝකයෙන් මිදීම දීමට දන්නා කිසිවෙක් නැත. දැහැමියා අපට කරදර කරන බැවින්ද, අපේ ජීවිත ක්‍රමයට විරුද්ධ වන බැවින්ද, නීතිය කඩ කරන විට අපට දොස් පවරන බැවින්ද, විනයට විරුද්ධව ක්‍රියා කිරීම ගැන අපට චෝදනා කරන බැවින්ද අපි ඔහු එනතෙක් සැඟවී බලා සිටිමු. දැහැමියා තමාට දෙවිඳුන් ගැන දැනීම ඇතැයි පිළිගනී. ඔහු සමිඳුන්ගේ පුත්‍රයා යයිද කියා ගනී. ඔහු අපි අභිමුව සිටගනී. එය අපේ සිතුම් පැතුම් වලට එරෙහිව යන චෝදනාවකි. එවැන්නෙකුගේ මුහුණ දැකීම පවා අප සිතට වේදනාවකි. ඔහුගේ ජීවිත මාර්ගය අන් අයගේ මෙන් නොවේ. ඔහු යන මඟ අපට නුපුරුදුය. ඔහුගේ මතය අනුව අපි හොරකාසි වැනිය. කසල ගොඩකින් ඈත් වන්නාසේ අප කරන දෙයින් ඔහු ඈත් වෙයි. දැහැමියාගේ අන්තිමය භාග්‍යවත්ය කියා ඔහු පවසයි. දෙවිඳුන් තම පියා යයි ඔහු පාරට්ටු කර ගනී. ඔහු පවසන දේ ඇත්තද කියා බලමු. ඔහුට ලැබෙන අන්තිමය කුමන එකක්ද කියා සෝදිසි කරමු. දැහැමියා දෙවිඳුන්ගේ පුත්‍රයා නම් දෙවිඳුන් ඔහුට පිහිට වී සතුරාගේ ග්‍රහණයෙන් ඔහු මුදනු ඇත. ඔහුට ක්‍රූර ලෙස වදදී ඔහු පරීක්ෂා කරමු. මෙලෙස ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය සොයා බලමු. ඔහුගේ ඉවසීම පරීක්ෂා කර බලමු. ඔහුට ගැලවීම ලැබේ යයි ඔහු කියා සිටින බැවින් ලැජ්ජා සහිත මරණයකට ඔහු හෙලා දමමු. අභක්තිකයන් කල්පනා කරන පිළිවෙල මෙසේය. එහෙත් ඔහු නොමග යන්නෝය. ඔවුන්ගේ දුෂ්ටකම නිසා ඔහු අඳුරේ සිටිති. දෙවිඳුන්ගේ රහස් අරමුණු ඔහු නොදකිති. ශුද්ධවන්තකමට ලැබෙන විපාකය පිළිබඳ බලාපොරොත්තුවක් ඔහුට නැත. නිදොස් අයට ලැබෙන විපාකය ගැන ඔහු නොදනිති. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය. ඔබගේ පිළිතුර. සමිදානෝ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටින සේක. සමිදානෝ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටින සේක.
පව්කම් කරන අය පොළවෙන් අමතක වී යන කල පව් කරන අය පොළවෙන් අමතක වී යන ලෙස හිමිතුමානෝ ඔවුන්ට විරෝධය දක්වන සේක. දැහැමි අය අයදුම් කළහ. හිමිතුමානෝ සවන් දී සීල දුක් වේදනාවෙන් ඔවුන් මිදූ සේක. ඔබගේ පිළිතුර සමිදානෝ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටින සේක. හිමිතුමානෝ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටින සේක. තැළුණු හදවත් ඇත්තන්ට පිහිටවන සේක. දමිටුන්ට බොහෝ ආපදා ඇතත් හිමිතුමානෝ ඒ සියල්ලෙන් ඔවුහුන් මුදාහරින සේක. ඔබගේ පිළිතුර සමිදානෝ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටින සේක. එතුමානෝ ඔවුන්ගේ ඇගේ එක් ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක. ඉන් එකක්වත් බිඳින්නට නොහරින සේක. හිමිතුමානෝ සිය මෙහිකරුවන් මුදන සේක. එතුමන් කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් දඬුවම් නොලබන්නෝය. ඔබගේ පිළිතුර සමිදානෝ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටින සේක. සුපුවත් ජයනද අවංක පිරිසිදු සිතකින් වචනය අසා පිළිපැද නොබසුබට වීරයෙන් පල දරන්නෝ භාග්‍යවන්තයෝය. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජුවාම්තුමන් විසින් ලියා තිබෙන දේවවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ඉන්පසු ජේසුස් වහන්සේ ගලීලයේ සැරිසරමින් සිටිසේක. ජුදෙවරුන් තමන් මරන්නට සෙවූ බැවින් උන්වහන්සේ ජුදෙහි සැරිසරන්නට අකමැති වූසේක. එකල ජුදෙවරුන්ගේ කූඩාරම් මංගල්‍ය ලං වී තිබිණි. එහෙත් තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු උන්වහන්සේද ප්‍රසිද්ධියේ නොව රහසින් මංගල්‍යයට වැඩියසේක. එබැවින් ජෙරුසලම් වැසි ඇතමෙක් ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේද. එසේ වුවද ඔහු එලිපිටම කතා කරයි. එහෙත් ඔවුහු කිසිවෙක් ඔහුට නොකියති. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රදහාදීන් දැන සිටිනවා විය හැකිද. කෙසේ වෙතත් මොහු පැමිණියේ කොහෙන්දැයි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන්වහන්සේ කොතැනින් වඩින සේක්දැයි කිසිවෙක් දැන නොගනිති කීවේය. එවිට ජේසුස් වහන්සේ දේව මාලිගාවේදී හඬ නගා අනුශාසනා කරමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මා දන්නහුය. මා පැමිණියේ කොතනින්ද කියාත් ඔබ දන්නහුය. එහෙත් මා පැමිණියේ මාගේම කැමැත්තෙන් නොවේ. මා ඒවා වදාළේ සත්‍යමය වන තැනන් වහන්සේය. ඔබ උන්වහන්සේ නොදන්නහුය. එහෙත් මම උන්වහන්සේ දනිමි. කුමක් හේින්ද මම උන්වහන්සේ කෙරෙන් පැමිණියෙමි. මා ඒවා වදාළේ උන්වහන්සේය. මෙසේ වදාළ විට ඔවුහු උන්වහන්සේ අල්ලා ගන්නට උත්සාහ කළහ. ඒ නමුත් උන්වහන්සේගේ නියමිත මොහොත නොපැමිණි බැවින් කිසිවෙක් උන්වහන්සේ පිට අත නොතැබූහ. සුවිශේෂක වාක්‍යයේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මෙකේවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, යම්කිසි හොරෙක් දුප්පත් මිනිස්සෙක්ගේ සල්ලි කොල්ල කාගත් විට මේ මිනිස්සයා ගිහිල්ලා නැවත වරක් සල්ලි ඉල්ලුවාට මේ හොරා දෙන්නේ නැහැ ලේසියෙන්. ඒ වගේම තමයි ඉල්ලන්නේ යන මිනිස්සයාගේ ජීවිතේට මේ හොරා දුප්පත් මිනිස්සයා ගාව තිබෙන්නා වූ සල්ලි කොල්ල කණ්ඩෙද්දී නිකන් එන්නේ නැහැ. ඒ මිනිස්සයා අවි ආයුධ අරගෙනයි එන්නේ. ඒ මිනිස්සයා හොරෙක් වගේම ලොකු මැරෙක්. මේ නිසා දුප්පත් මිනිස්සයාට තමාගේ සල්ලි ආරක්ෂා කර ගැනීමේ හැකියාව පුළුවන් තරම් වළක්වලා තමයි මේ හොරා ඒ සල්ලි මුදල් කොල්ල කන්නේ ඉන්නේ. දේපොළ වස්තුව කොල්ල කන්නේ. කොල්ල කා ගත්තට පස්සේ මේ මිනිස්සයා කොච්චර ඉල්ලුවත් තමන් කොච්චර අසාධාරණයක් කරලායි තියෙන්නේ කියලා දැනගත්තත් මේ මිනිස්සයා තමන්ගේ අසනන භාවය කොච්චර ප්‍රකාශ කරත් ආදර සහෝදර සහෝදරියනි, ඒ මිනිස්සයාගේ මේ හොරාගේ හිත උණු වෙන්නේ නැහැ. ඒ මිනිස්සයාට වංචාකාරයෙක්, හොරෙක්, මංකොල්ලකාරයෙක්, තක්කඩියෙක් කියලා කියන්නේ ඒකයි. අද පළමෙනි කියවීමෙන් පෙන්눔 කර දෙන්නේ ඔන්න ඔය කතන්දරේ.
මංකොල්ලකාරයා තක්කඩි අපරාධකාරයා තමාටම කියාගන්නා වූ කතන්දරයක් අද පළමුවෙනි කියවීමේ ප්‍රඥා පොතේ පෙන්눔 කර දෙනවා. මේ කතන්දරේ තමයි ඔහු කියනවා යහපත් මිනිස්සයා තමුන් දිහා බලාගෙන ඔහු සන්තෝෂ වෙනවා වගේම හොරකම් කරන අසාධාරණකම් කරන කෙනාව විවේචනය කරනවා එකිනෙකා අතර. මේ නිසා ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි අපේ පැවැත්මට. මේ මංකොල්ලකාරයා හිතා ගන්නවා. මංකාරයෝ තමන් කතා කරගන්නේ එහෙමයි. අපේ පැවැත්මට යහපත සිද්ධ කරන යහපත් වැඩ කරන නීතිකරුක අවංක මිනිස්සු ජීවත් වීම ඉතාමත් භයානක මේ අවදානමක්. මේ නිසා අපි පුළුවන් තරම් ඔවුන් එනකම් බලාගෙන ඉන්න ඕනේ ඔවුන් විනාශ කරන්න. අපේ යාළුවෝ සමග එක් වී අපට පක්ෂව සිටින්නා වූ අය සමග එක් වී ඔවුන් විනාශ කරන්නට අපි බලාගෙන ඉන්න ඕනේ, මාන බලන්න ඕනේ. හැංගිලා බලාගෙන ඉන්න ඕනේ ඔවුන්ගේ ජීවිත ගන්නට කියන එක ඔවුන් කතා වෙන ආකාරය පිළිබඳව. ඒ වගේම තමයි අපි කරන්නා වූ දේ අපි හොඳයි කියලා හිතුවට ඔවුන් හැම වෙලාවෙම මේක විවේචනය කරනවායි කියන එක මේ තක්කඩිය මතක් කරගන්නවා තමාටම. ඒ වගේම ආදර සහෝදර සහෝදරිනි අද මේ සුදෝ සුවිශේෂයෙන් ඕක තමයි සිද්ධ වෙන්නේ. ජේසු බය නැතිව රජවරුන්ව විවේචනය කරා ඔවුන් වැරදි කරද්දී නායක පූජකවරුන්ව බය නැතුව විවේචනය කරා මහ ජනතාව වැරදි කරද්දී ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා ඔවුන් විවේචනය කරලා. ඒ විතරක් නෙමෙයි ඒ එක්කන්ටම වැඩියෙන් උන්වහන්සේ යහපත් ජීවිතයක් ගත කරා. මේ නිසා තමයි යහපත් ජීවිත ගත කරපු ස්නාග ජුවාම්තුමාට හෙරෝද් රජුරවන්ට අත තියන්නට පුළුවන් කමක් නොතිබුණේ. ඒක අපි සුදෝ සුවිශේෂයේ පැහැදිලිව ප්‍රකාශ වෙනවා. ඒ වගේම තමයි ජේසුට අත තියන්න මිනිස්සු බය වුණේ. නායක පූජකවරු, පරිසිවරු, දේශපාලනික නායකයෝ අත තියන්න බය වුණේ උන්වහන්සේ ජනතාව ඉදිරියේ ඊටමත් යහපත් පුද්ගලෙක් විදියට ජීවත් වීමේ වරප්‍රසාදයේ තිබෙච්ච නිසා. ඒ නිසා තමයි වැරදි වැඩ කරන්නා වූ අය වැරදි වැඩ නොකරන්නා වූ අයට ගොඩාක් බයයි. ඒක සමහර විට ආදර සහෝදර සහෝදරිනි වැරදි වැඩ නොකරන්නා වූ අය ඒක දන්නේ නැහැ. වැරදි වැඩ කරන්නා වූ අය දන්නවා ඒ කතන්දරේ. අපිට මේ මිනිස්සුන්ට ගොඩාක් බයෙන් ජීවත් වෙන්න වෙනවා. නැත්තම් එහෙම අපිට මිනිස්සුන් ඉස්සරහට යන්නට පුළුවන් කමක් නැහැ. මිනිස්සු අපිව පිළිගන්න එකක් නැහැ. ඒක මේ වැරදි වැඩ නොකරන මිනිස්සයා යහපත් මිනිස්සයා දන්නේ නැහැ. නමුත් අයහපත කරන මිනිස්සයා දන්නවා. ඒක තමයි සාතන් දැනගත්ත දේවල් මිනිස්සු දැනගෙන හිටියේ නැත්තේ. සාතන් තමයි වැරද්දේ අන්තිම කෙලවර. මේ මිනිස්සයා ජේසු ඉස්සරහා පිට ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නෝද? පරමෝත්තමයා නෝය. එනිසා ඔබත් මාත් අතර ගනුදෙනුවක් නැහැයි කියන එක පැහැදිලිව ප්‍රකාශ කරේ ඒකයි සාතන් ආදර සහෝදර සහෝදරනි විවිධ ආකාර තැන්වලින්. අපි අද ජීවත් වෙන්නා වූ සමාජය තුලත් අපිට මෙන්න මේක අත්දකින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා ආදර සහෝදර සහෝදරනි. මිනිසෙයින්ට කන්න බොන්න නැතිව මිනිසෙයින්ට අන්ධකාරේ ඉන්න වෙනවා. මම දැක්ක ආදර සහෝදර සහෝදරනි ඊයේ රාත්‍රියේ මම යද්දී ඝන අන්ධකාරේ. පාර සම්පූර්ණයෙන්ම කළුවරන. නමුත් අන්ධ මිනිස්සෙක් යනවා ආදර සහෝදර සහෝදරිනි. අන්ධ මිනිස්සෙක් ස්විප් ටිකට් විකුණනවා පාර දිගේ සුදු පාට හැරමිටියක් ගගා. මේ මිනිස්සයා මගේ කාර් එකේ එළියට එහෙම නැත්නම් වෙනත් කාර් එකක් එන්නා වූ එළියට විතරයි පේන්නේ. හැබැයි මිනිස්සයා අයින් වෙලා තමුන්ව ආරක්ෂා කරගෙන අපූර්වට යනවා. මම කල්පනා කරලා බැලුවා දැන් අපිට විදුලි ප්‍රශ්නේ තියෙද්දී විදුලිය නැතුව යද්දී හරි ප්‍රශ්නයක්. මොකද අපි ආලෝකයට හුරු වෙච්ච අය. දැන් මේ මිනිස්සයාට මම කල්පනා කරුවා මේ මිනිස්සයාට පිස්සුද දෙයියනේ මේ අන්ධකාරේ රාත්‍රියේ යන්න. ඊට පස්සේ මට එකපාරටම මතක් වුණා දෙයියනේ මේ මිනිස්සයා හැමදාම අන්ධකාරයෙන් ඉන්නේ. ඇස් පේන්නේ නැහනේ. ඒ නිසා මේ මිනිස්සයාට විදුලිය තිබුණත් එකයි නැතත් එකයි. ඒ නිසා තමයි අපි කියන්නේ අන්ධයෝ ඉන්න තැනට ආලෝකයේ උවමනාවක් නැහැ කියලා. අපි අන්ධයෝ වුණා නම් එහෙම අපිට ආලෝකයේ උවමනාවක් නැහැ. යහපත පිළිබඳව අපි දන්නේ නැහැ. මොකද්ද සත්‍යවාදීකම කියන එක දන්නේ නැහැ. ගොඩාක් වෙලාවට අයහපත කරන්නා වූ අය අන්ධ ලෝකයක ඉන්නේ වුන් ආලෝකයක් දන්නේ නැහැ. ඒ නිසා ඕනෑම වෙලාවක ඕනෑම තක්කඩිකමක් කරන්න ඕනෑම අයහපතක් කරන්න ඕනට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අයහපතක් කරලා තක්කඩිකමක් කරලා මිනිස්සෙක් මරලා ඒ වගේ නිදහස් වෙලා ඊට පස්සේ අනිත් මිනිස්සෙන්ට පේන්න කෑකෝ ගහලා Tamanට මේ සම්බන්ධය ලැබුවා කෑකෝ ගස්සලා ඉවරලා
ඊට පස්සේ තමුන්ගේ සාක්ෂිය වද දෙද්දී ඊට ඒ මගින් පිළියම් යොදාගෙන අපූර්වට ජීවත් වීමේ පැවැත්ම ඇති බවයි පෙන්눔 කරන්නේ. යේසුව මරපු අයත් ඒක තමයි කරන්නේ. අද ඉන්නා වූ සියලුම දෙනා ඒ දේ තමයි කරන්නේ. අපි දන්නවා ආදර සහෝදර සහෝදරියනි මාදර දරුවනි මේ පහුගිය දවස්වල යුක්‍රේනයේ පවුලක් යාඥා කරනවා සාලේට වෙලා. ළමයි 7 දෙනෙක් ඉන්නවා අම්මයි තාත්තයි සමග යාඥා කරනවා. ඔබ දකින්න ඇති සමාජ මාධ්‍යවල මේක සැරිසරනවා. එතකොට මේ අපි දන්නවා රුසියාව හිතුවා රුසියාව ලොකු පවර් එකක් පෙන්වුවා මිනිස්සුන්ට ලෝකෙට. අපි තමයි ලොක්කෝ කියලා. අපිට තමයි තියෙන්නේ බලය තියෙන්නේ. අපිට තමයි මේ ලෝකෙටම බලය දෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි තමයි හොඳම යුද සටන් ශිල්පී ඔය වගේම තමයි අවියායුධ ගොඩාක් තියෙන්නේ අපිට. ඒ නිසා මුළු ලෝකෙම අපිට බය වෙලා ඉන්න ඕනේ. සමහර අය එහෙම තමයි හිතාගෙන ඉන්නේ. අපේ බලය තියෙනවා අපිට හැකියාව තියෙනවා අපිට අපිට හමුදාව තියෙනවා අපිට පොලිසිය තියෙනවා. ඒ නිසා අනිත් මුළු ඔක්කොම දෙනා අපි මොනවා කෙරුවත් උඹලා කටවහගෙන ඉන්න ඕනේ. අපි කරන දේ කරලා අපි දෙන දේ කාලා අපිව මේ ඉහලින් තියාගෙන උඹලා ඉන්න ඕනේ කියන පැවැත්මේ තමයි ඉන්නේ. ඒක තමයි අයහපත කරන්නා වූ මිනිස්සයාගේ මේ සිරිත කියලා අද අපි අහුම්කන් දුන්න පළවෙනි කියවීමෙත් ඒකමයි පෙන්눔 කරන්නේ සුවිශේෂයේත් ඒකමයි පෙන්눔 කරන්නේ. එතකොට රුසියාවත් ඒ වගේ පැවැත්ම අපේ මෙහෙමයි කියලා පෙන්눔 කරගෙන හිටියේ ලෝකෙට. ඒ වුණාට ආදර සහෝදර සහෝදරනි යුක්‍රේනයට ගහන්න පටන් ගත්තට පස්සේ අපි දන්නවා රුසියාව කොච්චර තක්කඩිද කිව්වොතින් එහෙම ඒගොල්ලෝ අල්ලගත්ත යුක්‍රේන් වැසියන්ම එහෙම්ම වෙඩි තියලා මැරුවා අමානුෂික විදියට. යුක්‍රේනය කියන්නේ වැඩිපුර කතෝලිකයෝ ඉන්න රටක්. එහි හමුදා බටයෝ ගොඩක් කතෝලික කුරුසේ දාගෙන ඉන්නවා ආගම අදහනවා පිතාගෙත් පුත්‍රයාගෙත් දාගන්නවා. මේක සාක්ෂි දරන ලෝකෙට අපි දැකලා තියෙනවා. යුද්ධ වෙලාවෙත් ඔවුන් වතුරේක බිව්වත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා මට වතුර ටිකක් හම්බ වුණා මේ යුද්ධේ තියෙන වෙලාවේ කියලා. ඒ මිනිසුන්ගේ අයිනේ යනවා මේ වෙඩි උණ්ඩ යද්දී ඒකෙන් බේරුණාට පස්සේ පිතාගෙත් පුත්‍රයාගෙත් දාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන සොල්දාදුවන්ව මම දැක්ක මගේ ඇහැට. සමාජ මාධ්‍යවල යනවා. එතකොට ඒ වගේම තමයි ආදර සහෝදර සහෝදරියනි යුක්‍රේනයේ සොල්දාදුවන් රුසියන් සොල්දාදුවෙක් අල්ලගත්තාම අපි දැක්ක සමාජ මාධ්‍යවල ඒ මිනිස්සයාට තමුන්ගේ අම්මා තාත්තට කතා කරන්න ටෙලිෆෝන් එක දෙනවා. එහෙම යහපත්කම මේ කතෝලික ධර්මය තුල තියෙනවා. ජේසු තුල එහෙම යහපත්කමක් තියෙනවා. ජේසුව හඳුනාගත්ත අය තුල එහෙම යහපත්කමක් තියෙනවා. ඉතින් රුසියාවෙන් ගහපු ලොකු මිසයිලයක් වැටෙනවා අර මම කිව්ව ගෙදරට. අම්මයි තාත්තයි දරුවෝ 9 දෙනෙක් එක්ක සාලේ යාඥා කරමින් ඉන්නවා. ඉන්නදී ඔවුන්ගේ කුස්සියට ඒක කුස්සිය වහලේ කඩාගෙන කුස්සියේ සිවිලිම කඩාගෙන කුස්සිය ඇතුළට වැටෙනවා. ඒක බැරි වෙලාවක් පිපිරිලා ගියා නම් එහෙම මහා විනාශයක් ඒ දරු පවුලම අද නැහැ. ඒ දරු පවුල අවට තිබිච්ච ගොඩනැගිලි ඔක්කොම අද නැහැ. නමුත් මේක පිපිරෙන්නේ නැහැ. මේ නිසා තමයි දෙවමෑණියම කටින් කියලා තියෙනවා. දෙවියන් වහන්සේ කටින් කියලා තියෙනවා පැහැදිලිව මිනිස්යන් වෙත ඒ දවස්වල ඉඳලා පුරාණ ගිවිසුමේ ඉඳලා උඹලා කවුරු හරි කෙනෙක් මා කෙරේ විශ්වාසය තබනන ඇදහිල්ල මා කෙරේ තියෙනවනම් ඒ වගේම තමයි දෙවමෑණියෝ කියලා තියෙනවා ජපමාලයේ ගෙදර කියනවනම් ගෙදෙට්ට ආරක්ෂාව හම්බ වෙනවා. සාතන්ට කවදාවත් පහර දෙන්නට පුළුවන් කමක් නැහැ කියලා. අන්න ඒක සාක්ෂි පිට එළිවෙච්ච ආ වූ මොහොතක් ඒ. එනිසා ආදර සහෝදර සහෝදරනි මේ අප මුහුණ දෙන්නා වූ විවිධාකාර සාතන්ගේ බලවේගවලට මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තිය අපි විශේෂයෙන් ක්‍රිස්තියානි කාර්යයන් විදියට දෙවියන් වහන්සේ තුල මේ අයිති කරගන්නට උත්සාහ කිරීම ඉතාමත් වැදගත් වෙනවා. දෙවමෑණියන්ව ගෙදෙට්ට කරලා ළඟ තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ජපමාලේ උච්චාරණය කිරීම වැදගත් වෙනවා. එතකොට අපි අන්ධකාරයේ ඉන්නා වූ මිනිස්සුන් නෙමේ කොච්චර කරන්ට් එක නැති වුණත් කොච්චර කරන්ට් එක කැපුවත් කොච්චර දීසල් නැති වුණත් කොච්චර අයහපත්කම් අපිට තාඩන පීඩන මිනිස්සුන්ගේ විරෝධය නොතකා ගොළුවන්සේ බිහිරන්සේ අන්ධයන්සේ ඉන්නා වූ ආණ්ඩුවලට කවදාවත් ඔවුන්ගේ හැකියාවන් පෙන්නලා මිනිස්සෙයින්ම යහපත පරාජය කරන්න බැහැ කියන එක කවදා හරි දවසක එළි වේවි. එනිසා ආදර සහෝදර සහෝදරිනි අයහපත්කම කවදාවත් පැවැත්මක් නැති දෙයක්.
යහපත්කම සදාකාලික පැවැත්මක් ඇති දෙයක් කියන විශ්වාසය හැම කෙනෙක් තුළම අයිති කරගන්න, ජනිත කරගන්න, ඒ ශක්තිය ඔබ ලබා ගන්නයි කියලා මම ඊටමත් ආදරෙන් මතක් කර සිටිනවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී අප ඔබ වහන්සේට පුදන මේ පූපය ඔබගේ මහත් දයාවෙන් අප ලබාගත් ඉන්න පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුන හින්ද අප සඳහා ජීවනදායක පූපේ වාට පත්වනින්ද වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී අප ඔබ වහන්සේට පුදන මේ මිදිරස ඔබගේ මහත් දයාවෙන් අප ලබාගත් ඉන්න මිදිවැලේ ඵලදාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුන හින්ද අප සඳහා ආත්මික පානය බවට පත්වනින්ද වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරියනි, මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවි පියාණන් ඉදිරියේ ප්‍රසන්න වන පිණිස අපි යාඥා කරමු. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ සභාවටත් ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. අපි යාඥා කරමු. සියලු බලති දෙවි පියාණනි, අප පුදන මේ යාගයේ සෝදායක බලෙන් සියලු පවින් මිදී පිරිසිදු සිතින් ඔබ වහන්සේ කරා ළඟා වීමට අපට පිහිට වූමැනව. එහි ආරම්භය සැමරීම සඳහා සුසැඳී සිතින් පැමිණීමටද මඟ සැලසුව මැනව. මිකිද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කියමු. එය යෝග්‍ය වූද යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි, සිළු බලති සදාතන දෙවි ස්වාමිනී, අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තන්හිද අප වහන්සේට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍ය, යුතුය, සාධාරණේ ගැලවීමදායකය. ඔබගේ දරුවන් වන අප ආත්මික පාරිශුද්ධිය කරා ගෙන යනුවස් මෙවර ප්‍රසාදයෙන් පිරි කාලය ඔබ වහන්සේ අපට දානය කළසේක. අපගේ සිත් අවගතියෙන් නිවත් කොට ලෞකික වස්තුන් අනිත්‍ය ලෙස සැලකීමටද සදාතන සම්පත් නැනවත්ව සෙවීමටද ඔබ වහන්සේ අප පුහුණු කරවන සේක. එයින් සියලු ශුද්ධවන්තයන්ද සුරදූත සමූහයාද සමග එක් වී නිම්හිම් නැති තුති ගීයෙන් ඔබ වහන්සේට මෙසේ ප්‍රශංසා ගායනා කරමු. සුවිශුද්ධය, සුවිශුද්ධය, ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළොවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත වහන්සේමය. එයින් ඔබගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අවනතවායද සිටිමු. අප එසේ අදුනුවේ මේ පඬුරු අපෝදේශා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු ලැබීමට පෙර පූපේ රැගෙන තුති පුදා එය කඩා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද මේ වගුරුවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි. අපි විශ්වාස කරන අභිරහස මෙසේ ප්‍රකාශ කර සිටිමු. ස්වාමිනී ඔබ වහන්සේ කුත්තෝසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කර සිටිමු. ඔබ හමුවේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප හැමදෙනම සුදහත්යන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු.
ස්වාමිනී මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ සුද්ධ වූ සභාව සිහිපත් කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප සුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අප රදගුරුතුමන්ද සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව අප අතරින් නැසී ගියා වූ සියලු දෙනා සිහිපත් කරගෙන සුළු මොහොතක් නිශ්ශබ්දව ඔවුන් වෙනුවෙන් යාඥා කරමු. ස්වාමිනී උත්ථානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණ අනෙකුත් සියල්ලන්ද සිහි කර වහන්සේගේ ශ්‍රී වත මඩලේ ආලෝකය වෙතට ඔවුන් කැඳවාගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද සුදු ජුසේතුමන්ද සුදු වූ ජුසේවාස් මුනිතුමන්ද අනිකුත් සියලු ශුද්ධවන්තයන්ද අපොස්තුලෝනුන්ද සමග අප දෙක්වී සදාතන ජීවිතය සඳහා නැවත නැගිටින්නට අප සැම සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග වහන්සේට ප්‍රශංසා කරන්නටද වහන්සේගේ මහිමය වර්ණනා කරන්නටද වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලතේ දෙවිපියාණනී ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වේ දේවෝපදේශයෙන් පුහුණු වී අපි මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙස වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පමින් මිදී සියලු කරදරයන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යයේද බලයේද මහිමේද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි සුඛී ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව වහන්සේ සදාටම වැඩ සිටිනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකා සමගම සාමය බෙදා ගනිමු. ඔබ සැමට සාමය වේවා. ලෝයේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ උන්වහන්සේගේ බොහෝජනයට කැඳවීම ලත් අපි සැමදෙන භාග්‍යවන්තය වන්නෙමු. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොෙමි. ඒත් වචනයක් පමණ වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය. ස්වාමී දරුවනි ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනගරවලට බොසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන්
දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වේ. බෝසේ ආශාවෙමි ස්වාමී දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනිය වහන්සේ පුරාණ පිළිවෙත් අවලංගු කර නවගිවිසුමේ අභිරහස්වල අප සහභාගී කළාක් මෙන්ම අපිද අපගේ පසු ජීවිතය අත්හැර නව ජීවිතයක් මගින් පරිශුද්ධවත් වන්නට සැලැස්වමෙනව. මේකීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සිල් බලති දෙවි මහෝත්තමයාණෝ පියාණෝ පුත්‍රයාණෝ සුදහත්මයාණෝ අප සෑම දෙනා ආශිර්වාද කර ආරක්ෂා කර නිරෝගී කරන සේක්වා. ආමේන්. යන්න ස්වාමින් වහන්සේ තුල සාමයෙන් සහ ප්‍රීතියෙන් යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරන්ගේ අප කලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ත්‍රී සාන්තුගෙත් නාමෙන් ආමෙන්. ජේසු පිහිටයි. ජේසු පිටයි ෆාදර්.